හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි. අද 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 17 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පාන්දර 1:30ට අපි එකතු වෙන්නේ බුද්ධානුස්සති භාවනාවටත් ඒ වගේම ධම්මපද විග්‍රහයටත් එකතු වෙන්නයි. මේ ධම් සභාවට පැමිණි ඔබ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. අපි පසුගිය දවසේ පටන් ගත්තා පුෂ්ප වර්ගයේ 10 වෙනි ගාථාව පින්ඩපාත දාණය. ඒ ගාථාව සීලය පිළිබඳ දිග විස්තරයක් තිබුණ නිසා අපි කොටසක් කරා. අද අපි ඊතුරු කොටස කරමු. දැනට පළවෙනියෙන් අපි ගාථාවට සවන් දෙමු. අප්පමත්තෝ අයං ගන්ධෝ යායන් තගර චන්දනී යෝච සීලවතං ගන්ධෝ වාති දේවේසු උත්තමෝ. ඒ ගාථාවේ තේරුම තුවරලා සඳුන් පිළිබඳ යම් සුවඳෙක් වේද. ඒ මේ සුවඳ ස්වල්ප මාත්‍ර එකකි. සිල්වතුන්ගේ යම් උතුම් ගුණ සුවඳෙක් වේද එය දෙවියන් මිනිසුන් අතුරෙහිද හමයි. මේක අපි අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඉන්න වෙලාවේ අර සක්දෙවියෝ මනුෂ්‍ය වේශයක් අරගෙන රෙදිවියන්ෙක් විදිහට දුප්පත් රෙදිවියන්ෙක් විදිහට ඉඳලා දාණය ලබාගත්තු කතාව තමයි අපි එදා කතා කරේ. ඊට පස්සේ කතාවට අනතුරුව සීලය පිළිබඳ විස්තරයක් තියෙනවා. අපි ඒක අදත් ඉතුරු ටික කතා කරමු. සීලේ බෙදීම් කීපයක් තියෙනවා. එතකොට ඒක චේතනා සීලය කියලා කියනවා. චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවිතික්‍රම සීලය කියලා සීලය එක් ආකාරයකින් බෙදනවා. මේ කිං සීලං සීලය යම් කුමක්ද කියන ප්‍රශ්නයට දුන්නු පිළිතුර තමයි චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවිතික්‍රම සීලය කියලා ඒ පිළිතුරෙන්. එතකොට චේතනා සීලය කියලා කිව්වේ සතුන් මැරීම ආදී පව්කම් වලින් වළකින්නන්ගේ හා බත් පිළිවෙත් පුරන්නකුගේ සිතෙහි යෙදෙන චේතනාව. වැළකීමට ඇති චේතනාව. පව්කම් වලින් වළකින්නහුගේ වත් පිළිවෙත් පුරන්නහුගේ ඒ පිළිබඳ සිත ඒ යෙදෙන චේතනාව ප්‍රධාන කොට ඇති. ඒ චේතනාව හා උපදින අනිත් චෛතසික මෙහිලා චේතනා සීලයයි දත යුතුයි. එතකොට ඒ චේතනාව ප්‍රධාන කොට ඇති චේතනාව හා එක්ව උපදින අනිත් චෛතසික චේතනා සීලය කියලා දත යුතුයි කියනවා. ඊළඟට තවද ප්‍රාණඝාත ආදී හැර සිටියහුගේ ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද පිසුනවාච පරුස වචන සම්ප්‍රප්පලාප යන සත්‍යදෑරුම් කර්මපත චේතනා සීලයයි. ඒ විදිහට චේතනා සීලය. ඊළඟට ප්‍රාණඝාතයෙන් වළකින්නන්ට ඒ වෙලාවෙහි ඒ සිතේ ඇතිවෙන විරති චෛතසික තුන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසික තුන චෛතසික සීලයයි කියලා කියනවා. ඊළඟට ප්‍රාතිමෝක්ෂ සීලය, සතිස් ඥාන, කන්ති, විරිය යන සංවර පහ හා පාප බීරුක කුල පුත්‍රයන්ගේ සම්පත්ත විරතිය සංවර සීලයයි. මේ සංවර පහෙන් යුක්ත පවට බය කුල පුතුන්ගේ සම්පත්ත විරතිය සංවර සීලයයි කියනවා. සමාදන් වූ ශික්ෂාපද කයින්හා වචනෙන් නොකඩ කොට රැකීම අවිතික්කම සීලයයි කියලා කියනවා. ඊළඟට ඒ පිළිබඳව විස්තර තියෙනවා. සමාදාන උපදාරණ වශයෙන් සීලය යන්නෙහි අර්ථ දෙකක් ඇත. සුසීලත්තව්‍ය වශයෙන්
සුසීලත්වය වශයෙන් යහපත් බව නිසා කාය කර්මාදීන්ගේ විසිර නොයාම සමාදාන සීලයයි. කය වචනය දෙකෙන් ආරක්ෂා වීම විසිර යන්න නොදී පවත්වා ගැනීම සමාදාන සීලයයි. ප්‍රතිෂ්ඨා වශයෙන් කුසල ධර්මයන් දැරීම කුසල කර්මයන්ට ආධාර භාවය උපදාරණ සීලයයි. චේතනාදී වශයෙන් නන්වැදෑරුම් සීලෙහි ලක්ෂණයද සමාදාන උපදාරණ වශයෙන් දෙවදෑරුම් මේ සීලනයමයි. එතකොට ඒ සීලේ ලක්ෂණය ඒ විදිහට දීලා තියෙනවා සමාදාන උපදාරණ වශයෙන්. ඊළඟට සීලයන් දුස්සීල භාවය නැසෙයි. දුස්සීල භාවය නැසී යාම සීලයාගේ රසයයි. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් භාවනා කරනකොට බලන ලක්ෂණ තමයි පෙන්වලා තියෙන්නේ. එහෙම නැත්නම් සීලයාගේ කෘත්‍ය රසය කියලා කියන්නේ දුස්සීල භාවය නැසීම. සීලය ධානාදී ගුණලාභයන්ටද කරුණු වේ. සීලයේ ඇති ධානාදී ගුණදායකත්වය සම්පatti රසයයි කිය යුතුය. සම්පatti රසය වන්නේ වැරදි නැති ගුණදහම්ය. කය වචන සිත යන තුන්දොරෙහි පිරිසිදුකම සීලයාගේ ප්‍රත්‍යුපස්ථානේ පච්චුපට්ඨානේ වෙයි කියලා කියනවා. වැටහෙන ආකාරය සීලයාගේ වැටහෙන ආකාරය කය වචන සිත යන තුන්දොරේ පිරිසිදුකම. ලැජ්ජා බය දෙක සීලයට ආසන්න කාරණේ පදට්ඨානේ. ලැජ්ජා බය දෙක ඇති විටමය සීලේ උපදනේ. ඒ දෙක නැතිව ඉපැත්මක්ද පැවැත්මක්ද නැත. අපි අහලා තියෙනවා හිරි ඔත්තප්ප කියලා. මෝහ අහිරික අනොත්තප්ප උද්දච්ච කියලා අකුසල් චෛතසික. එතකොට හිරි අහිරික අනොත්තප්ප හිරි ඔත්තප්ප කියන්නේ ලැජ්ජා බය දෙක ඇතිවීම. අහිරික අනොත්තප්ප කියන එක සියලුම අකුසල් වලට යෙදෙනවා. ඒ දෙක නැත්නම් ඉපැත්මක්ද පැවැත්මක්ද හිරියත් ඔතප්පයත් නැත්නම් සීලයේ ඉපදීමක් හෝ පැවතීමක් හෝ නැත කියලා කියනවා. ඊළඟට අවිප්‍රතිකාරාදී ගුණලාභය සීලයාගේ ආනිසංසයයි. භෝග ලැබීම, ගුණ පැතිරීම, රජුන් උසස් පුද්ගලින් කරා බය නැතුව එළඹෙන්න පුළුවන්. නොමුලාව කලුරිය කිරීම, මරණින් මතු දෙව්ලොව ඉපදීම ආදිය සීලයාගේ ආනිසංසයි. ඊට පස්සේ සීලයාගේ ආනිසංස ගැන කියන්නේ ඊළඟට තවදුරටත් සබ්‍රාහ්මචාරීන්ට ප්‍රියමනාප වීම. මහාන වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලාට ප්‍රියමනාප වීම ආදි කොට ඇති ආශ්‍රවයන් නැති කිරීමෙන් ලැබෙන රහත් බව කෙලවර කොට ඇති නොඑක් අනුසස් සීලෙන් ලැබේ. අර ඉස්සෙල්ලා කියපු ආනිසංස පහට අමතරව රහත් බව දක්වාම යනකොට ලැබෙන නොයෙකුත් ආනිසංස තියෙනවා කියලා කියනවා. ශාසනාවචර කුල පුත්‍රයන්ට පිහිටවනුයේ සීලයයි. එහි අනුසස් මෙතෙකයි කිය නොහැකිය. යමුනා ගංගා ජලයකින් සත්වයාගේ කෙලෙස් මල සෝදාලන්නට නොහැකිය. කෙලෙස් මල සෝදා හැරීමෙන් සත්වයන් පිරිසිදු කරනුයේ සීල නැමැති ජලයයි. සත්වයන්ගේ කෙලෙස් තැවුම් සංසිඳුවනුයේ සීලයයි. මේඝ වාත හරිචන්දනාදීහු එහිලා අපෝසත්ය. කෙලෙස් මල සෝදා අරින්න සීලේ නැමැති ජලයෙන් මිසක් මේ කියන සුළඟෙන් වාතයෙන් මේ සුවඳ ಜಾති වලින් සඳුන්නාදියෙන් බෑ කියලා කියනවා. දෙව්ලොව නැගීමට හිනවනුයේ දෙව්ලොව නැගීමට ඉනිමගක් වනුයේ නිවන් පුර වැදීමට දොරටුව වනුයේ සීලයයි. සිල් අබරණින් සැරසුනෝම ලොව බබලති. මුක්තා මාණික්යාදී ආභරණයෙන් සැරසුනුන්ගේ එබඳු බැබලීමක් නැත. ආත්මානුවාදාදී භය විනාශ කොට කීර්ති යසස් එළවනුයේද සියලු ගුණයන්ට මුල් වූයේද සියලු දොස් නසනුයේද සීලයයි. ඊළඟට සීලය දක්වලා තියෙනවා එක්වැදෑරුම් දෙවදෑරුම් ආදී වශයෙන්. සීලන ලක්ෂණයෙන් එක්වැදෑරුම් වන සීලය චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් ආභි සමාචාරික ආදි බ්‍රහ්මචර්යක වශයෙන් විරති අවිරති වශයෙන් නිස්සිත අනිස්සිත වශයෙන් කාල පරියත්ත ආපාන කෝටික වශයෙන් සපරියන්ත අපරියන්ත වශයෙන් ලෞකීය ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම් වේ.
ඊළඟට තෙවදෑරුම් වෙනවා හීන මජ්ජිම ප්‍රනීත වශයෙන් අත්තාදිපතේය ලෝකාදිපතේය ධම්මාදිපතේය වශයෙන් පරාමට්ඨ අපරාමට්ඨ පටිප්පස්සද්දි වශයෙන් විසුද්ධ අවිසුද්ධ වේමතික වශයෙන් සේක අසේක නේවසේක නාසේක වශයෙන් තෙවදෑරුම් වෙනවා කියලා කියනවා. ඊළඟට හතර ආකාරයට බලනකොට හාන භාගීය, තිති භාගීය, විශේෂ භාගීය, නිබ්බේද භාගීය වශයෙන්. දෙවැනි එක භික්ඛු භික්ඛුණී අනුපසම්පන්න ගහට්ට වශයෙන්. ඊළඟ එක පකති ආචාර ධම්මතා පුබ්බ හේතුක වශයෙන්. ප්‍රාතිමොක්ක ඉන්ද්‍රිය ආජීව පාරිශුද්ධ පච්චේ සම්නිසිත වශයෙන් සිව්වැදෑරුම් වේ. පස්වැදෑරුම් වෙනවා පරියන්ත පාරිශුද්ධි, අපරියන්ත පාරිශුද්ධි, පරිපූර්ණ පාරිශුද්ධි, අපරාමට්ඨ පාරිශුද්ධි, පටිප්පස්සද්ධි පාරිශුද්ධි වශයෙන් පහාන වේරමණී චේතනා සංවර අවීතික්කම වශයෙන් පස්වැදෑරුම් කියලා කියනවා. එතකොට එක ආකාරයකට කිව්වා සීලේ එක්වැදෑරුම් කිව්වේ මේ දේ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශික්ෂාපද ඒ ආකාරයටම පිළිපැදීම චාරිත්‍ර සීලයයි. ඊළඟට වාරිත්‍ර සීලය කියලා කියන්නේ මේ දේ නොකළ යුතුයි කියලා නොකරන්න එපා කියපු දේවල් නොකර සිටීම චාරිත්‍ර සීලය. වාරිත්‍ර සීලයයි. දෙවැනි එක වාරිත්‍ර සීලය. මෙතන චාරිත්‍ර කියලා තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ මේ දේ නොකළ යුතුයි කියලා ප්‍රතික්ෂේප කරන දේ නොකිරීම වාරිත්‍ර සීලයයි. ඒතර වාරිත්තං කියලා කියන්නේ වාරිතං තායන්ති රක්칸ති තේනාතිවා. එහි අර්ථ සමර්ථනයයි. චාරිත්‍ර සීලය ශ්‍රද්ධාවෙන් හා වීරියෙන්ද වාරිත්‍ර සීලය ශ්‍රද්ධාවෙන්ද සිදු කළ යුතුයි කියලා කියනවා. ඊළඟට උතුම් හැසිරීම අபிසමාචාරයයි කියනුලේ. අபிසමාචාරයම ආභිසමාචාරික වේසේ හැසිරීම ආභිසමාචාරික කියලා කියනවා. ඒ කියන්නේ සෝතාපට්ඨියාදී මාර්ගඵල සංඛ්‍යාත අபிසමාචාරය අරබයා පරවන ලද සීලය. ආජීවට්ටමක සීලෙන් අන්‍ය වූ සීලයන්ට ආභිසමාචාරික යනු නමකි. මාර්ග බ්‍රහ්මචර්යයට පෙරටුවෙහි වූයේ ආදි බ්‍රහ්මචර්යක. එතකොට මාර්ග බ්‍රහ්මචර්යයට කලින් කියනවා ආදි බ්‍රහ්මචර්යක සීලය කියලා. ඒ කියන්නේ ආජීව අට්ටමක සීලය. මේ සීලය මාර්ගයට పూర్ව භාගයේහි පිරිය යුතුය. උබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ පාරිසුද්ධෝ හෝති. ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුෂ්චරිතෙන් හා මුසාවාදාදී චතුර්විධ දුෂ්චරිතෙන්ද මිත්‍යා ආජීවෙන්ද වැළකීම සඳහා සමාදන් වන සීලය ආජීව අට්ටමක සීලයයි. ඊළඟට ආභිසමාචාරික සීලෙහි ශුද්ධ අනුශුද්ධ ශික්ෂාපද කෙනෙක් වේද ඒ හැම ආභිසමාචාරික සීලෙහි ඇතුළත්ය. පචිති දුක්කට දුබ්බාසිත ශික්ෂාපද විතික්‍රමණය නොකිරීම ආභිසමාචාරික සීලයයි දත යුතුය. ස්වාමීන් වහන්සේලාට අයිති දේවල්. තවද චූල වග්ග මහා වග්ග විනය පිටකේ ඇතුළත් වූ කඳුවත් පිරීම ආභිසමාචාරික සීලයයි. පාරාජිකා සංඝාතිශේෂ ශික්ෂාපද නොකඩ කොට රැකීම ආදි බ්‍රහ්මචර්යක සීලයයි. තවත් ලෙසකින් බික්කු බික්කුණී උභය විභංගය ඇතුළත් වූ සිකපද රැකීම ආදි බ්‍රහ්මචර්යක සීලයයි ගැනේ. යම් මහණෙක් ආභිසමාචාරික සීලය නොපුරන්නේ නම් ඔහු ආදි බ්‍රහ්මචර්යක සීලය පුරන්නේය යනු ඒකාන්තයෙන් විය නොහැක්කේය. කවදත් ඒ නොවන්නේකි. මේ එහි දේශනාය කියලා තියෙනවා. සෝවත බික්කවේ බික්කු ආභි සමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා ආදි බ්‍රහ්මචර්යකං ධම්මං
පරිපූර්ෙස්සීති නේතං තානං විජ්ජතිය විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා. ඊළඟට ප්‍රාණඝාතාදියෙන් වළකින්නහුට ඒ වෙලේ පහළවන චිත්ත වීතියෙහි යෙදුණු සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන විරති තුන විරති සීලයි. එහි සෙසු චේතනා ආදිය අවිරති සීලයයි ගැනේ. එතකොට දැන් ප්‍රාණඝාතාදියෙන් වළකින වෙලාවේදී ඒ ඇතිවෙන සිත්වල යෙදෙන චෛතසික වලින් වැළකීමේදී කුසල චෛතසික පහළ වෙන්නේ. ඒ කුසල චෛතසිකේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන විරති තුන විරති සීලයයි. ඊතුරු චේතනා ආදිය අවිරති සීලය කියලා ගන්නවා කියලා කියනවා. ඊළඟට තණ්හා නිස්සය දිට්ඨි නිස්සයයි නිස්සය දෙකකි. ඒ කියන්නේ මම දෙවියෙක් වෙනවා එහෙම නැත්නම් අන්‍යතර දෙවියෙක් හෝ වන්නෙමි භව සම්පatti කැමති වින් පුරණ සීලය තණ්හා නිස්සිත සීලය. සීලයෙන්ම සුද්ධ වන්නේයයි දැකීමෙන් පුරණ සීලය දිට්ඨි නිස්සිත සීලයයි දත යුතුය. දැන් සමහර අය හිතනවානේ නිවන් දකින්න මම නිවන් දැක්කා කියලා. සීලෙන්ම සේරම සුද්ධ වෙනවා. සියලුම කෙලෙසුන් සීලෙන් දුරු වෙනවා කියලා. ඒක හිතන එක දිට්ඨි සීලය කියලා කියනවා. ප්‍රාර්ථනා කරනවා දෙවියෙක් වෙන්න. ඒ ආකාරයෙන් වන තණ්හාවෙන් කරන සීලය තණ්හා නිස්සිත සීලයයි. එතකොට මේ දෙකට නොබැඳුණු ඒහා ගැටීමක් නැති ලෞකික ලෝකෝත්තර සීල අනිස්සිත සීලයයි. ඒතර නිස්සිත සීලයයි අනිස්සිත සීලයයි. කාල සීමාවක් ඇතිව රකිනු ලබන්නේ කාල පරියන්ත සීලයයි. දිවි හිමිකොට රකිනු ලබන්නේ ආපාන කෝටික සීලයයිද කියනු ලැබේ. ඊළඟට ලාභ යස ඥාති අංග ජීවිත යන මොවුන් අතුරෙහි යම් කිසිවක් අපේක්ෂා කොට රකින සීලය සපරියන්ත සීලයයි. එහි ඇතැම් කෙනෙක් ලාභයක් ලබමි ලාභය හේතුවෙන් සිල් සමාදන් වෙති. ලාභය ලත් කල සිල් බිඳලති. තම බලාපොරොත්තුව ඉටු කලෙහි සිල් නොරකිති. සිල් රකින්නේ බලාපොරොත්තුව ඉටුවන තෙක්ය. සෙස්සද මේ නයින් සැලකිය යුතුය. මේ යස කියන එක පිරිවර ඥාතීන් අංග ජීවිත ආදියත් ඒ විදිහට සලකන්න කියලා කියනවා. මේ ආකාරයට රකින්න සිල් පිරිසිදු සීලයක් නෙමෙයි. බුද්ධ ආදී විඤ්ඤාණ විසින් නොද පැසසුනේය. ප්‍රශංසා කරන්නේ නැහැ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. ඒ සීලය සමාධියට හිත නොවේ. නිවන් පිණිස නොපවතී. ලාභ ආදී අතුරෙහි කිසිවක් නොතකා රකින්න සීලය අපරියන්ත සීලය නම්. ඇතැම් කෙනෙක් Taman සමාදන්ව රකින්න සීලය ලාභාදිය හේතු කොට බිඳ හැරීමෙහි චින්තා මාත්‍රයකුදු නොකරති. මෙසේ රකින්න සීලය සමාධියටම හිත වේ. නිවන් පිණිස පවතී. එතකොට අපිට ඒ ඉගෙන ගන්න දේවල් තියෙන නිසා මම ඔක්කොම ටික කියන්න හිතුවේ. ඊළඟට ආශ්‍රව සහිත සීලය ලෝකීය සීලය. පුහුදුන් පෘථග්ජනයන් විසින් රකින්න සීලය ලෞකිකයයි කීයේසේය. ආශ්‍රව රහිත වූයේ ලෝකෝත්තර සීලයයි. සෝතාපන්නාදී ආර්යයන් විසින් රකින්න සීලය ලෝකෝත්තර සීලයයි. ලෞකික ශීලය භව සම්පත් සිදු කරනුයේ භවයෙන් මිදීමටද කරුණු වේ. ලෞකික වශයෙන් ආර්යයන් නොවන කල්යාණ පෘථග්ජන ආදීන් කරන සීලය හොඳ භවයක උපදින්න හේතු වෙනවා ස්වර්ගයට යන්න. ඒ වගේම නිවන් දක්වා යන්නටත් උපකාර වෙනවා කියලා කියනවා. ලෝකෝත්තර සීලය භව නිස්සරණය සිදු කරනුයේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයටද භූමිය වේ. ලෝකෝත්තර සීලය නිර්වාණ අවබෝධය පිණිස මාර්ගඵල පිණිස හේතු වෙනවා කියලා කියනවා. හීන වූ ඡන්ද චිත්ත විරිය ප්‍රඥා යන මේන් යුක්තව රකින්න ලබන සීලය හීන සීලය. දැන් අර තුන් ආකාරයක කියන්නේ හීන මධ්‍යම ප්‍රනීත. එතකොට මෙතන මේ තියෙන අධිපති ධර්ම හතර ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන ප්‍රඥාව කියලා මෙතන දීලා තියෙනවා චෛතසික වශයෙන්. ඒක හීන ශීලයයි. මධ්‍යම වූ ඡන්ද චිත්ත විරිය ප්‍රඥා යන මේන් යුක්තව රකින්න ලබන සීලය මධ්‍යම සීලය. ප්‍රනීත වූ ඊටම උසස් ලෙස රකින්න ඡන්ද චිත්ත විරිය
ප්‍රඥා යන මේන් යුක්තව රකින්න සීලය ප්‍රණීත ශීලය. ඊළඟට ආයි තවදුරටත් විස්තර කරනවා හීන සීලය කීර්තිය ලබනු කැමැතිව සමාදන් වන ලද්දේ හීන සීලයයි. පින්පල කැමැතිව සමාදන් වන්නේ මධ්‍යම සීලය. මෙය සමාදන් විය යුත්තක් මෙයයි ආර්ය භාවය කැමැතිව සමාදන් වන්නේ ප්‍රණීත සීලය. සිල්වත් වූයේ මමම වෙමි. අන්‍යයෝ දුස්සීලයෝය. පාප ධර්ම ඇත්තෝයයි තමන් උසස් කොටත් අනුන් පහත් කොටත් දැක්වීමෙන් රකින්න සීලය හීනය. එබඳු පහත් පව් අදහස් වලින් නොකිලිටි වූ පෘථග්ජනයන්ගේ සීලය මධ්‍යමයි. ලෝකෝත්තර සීලය ප්‍රණීතය. තවදුරටත් ඒක විස්තර කරනවා. තෘෂ්ණා වශයෙන් භවභෝග සම්පත් බලාපොරොත්තුවෙන් හෝ රකින්න සීලය හීන සීලය. තමන් පමණක් සසරින් මිදෙනු පිණිස රකින්න සීලය මධ්‍යම සීලයයි. සියලු සතුන් සසර දුකින් මුදෙනු සඳහා බෝධිසත්වයන් විසින් රකින්න සීලය ප්‍රණීතයි. ඊළඟට අත්තාධිපතේය සීලය සහ ලෝකාධිපතේය ධම්මාධිපතේය කියන තුන. තමාට සුදුසු දේ හැර තමාම ගුරු කොටගෙන හෙවත් මාවැන්නෙකු විසින් පව්කම් කිරීම නුසුදුසුයයි ආත්ම ගෞරවය උපදවා ලබන සීලය අත්තාධිපතේය සීලයයි. ලෝක අපවාදය දුරලනු කැමැත්තේ ලෝකය ගරු කොට ගත්තහු විසින් රකිනු ලබන සීලය ලෝකාධිපතේය සීලය. ධර්මය මහත් ආනුභව ඇත්තක සත්වයා නිවනට පමුණුවන්නේක යනාදී ධර්මයෙහි මහත් බවට පුදනු කැමැත්තෙන් ධර්මය ගරු කොට ගත්තහු විසින් රකිනු ලබන්නේ ධම්මාධිපතේය සීලයයි. ඊළඟට කියනවා මම මේ සීලෙන් ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ දෙවියෙක් වන්නේ. තෘෂ්ණා වශයෙන් ගන්නවා එහෙම. සීලෙන් සුද්ධ වන්නේය. දිට්ඨි වශයෙන් අල්ලා ගන්නවා. අන්න එහෙම ගන්න සීලයට කියනවා පරාමට්ඨ සීලය කියලා. තෘෂ්ණා දිට්ඨි වශයෙන් ගන්න සීලය පරාමට්ඨ සීලය. කල්යාණ පෘථග්ජනයා විසින් සෝතාපට්ටි ආදී මාර්ගයන් ලැබීමට සමාදන් වන සීලයද සප්ත ශෛක්ෂයන්ගේ මාර්ග චිත්තයන්හි යෙදෙන විරති චේතනාදියද. සප්ත ශෛක්ෂය කිව්වේ අපි දන්නවා ආර්යයන් වහන්සේලා සෝවාන් මාර්ග ඵල, සකදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල සහ අරහත් මාර්ග කියන සද්දෙනා වහන්සේලා. අරහත් ඵලය හැර ඉතුරු මාර්ග ඵල හත් දෙනා තියෙන අයට කියන්නේ සප්ත ශේක්ෂ කියලා. ඒ සප්ත ශෛක්ෂයන්ගේ මාර්ග චිත්තයන්හි යෙදෙන විරති චේතනාදියද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොගන්නා ලද්දේ අපරාමට්ඨ සීලයයි. එතකොට මෙහෙම පරාමට්ඨ සීලය ඒකේ විරුද්ධ පදේ අපරාමට්ඨ සීලයයි. තණ්හා දිට්ඨිය ආදියෙන් ගන්නෙ. සෛක්ෂයන්ගේ හා අසෛක්ෂයන්ගේ ඵලසිතා යෙදෙන විරති චෛතසික කෙලස් විදා සංසිඳුවන්නේ පටිපස්සද්දි සීලයයි. සෛක්ෂය කිව්වේ කියපු සප්ත සෛක්ෂය, අසෛක්ෂය කිව්වේ රහතන් වහන්සේ. එතකොට ආර්යයන් වහන්සේලා 8 දෙනාගෙම ඒ ඵලසිත හතරෙන් ඵලසිත වල යෙදෙන විරති චෛතසික කෙලස් විදාව සංසිඳුවන්නේ පටිපස්සද්දි සීලයයි. එතකොට සෝවාන් ඵලස්තයින් වහන්සේගේ, සකදාගාමි ඵලස්තයින් වහන්සේගේ, අනාගාමි ඵලස්ත, අරහත් ඵලස්ත කියන ඒ ඵලසිත වල යෙදෙන විරති චෛතසික කෙලස් විදා සිඳුවන්නේ පටිපස්සද්දි සීලෙන් කියලා කියනවා. ඊළඟට කිසිත් ඇවතකට නොපැමිණ වැරදි වැඩකට ඇවිල්ලා නැතුව රකින්න සීලය. ඇවැත්වලට පැමිණියත් ඒ පැමිණි ඇවැත් දෙසා ගැනීම ආදී වශයෙන් පිළියම් කළ සීලයද විසුද්ධ සීලයයි. වස්තු ආපත්‍ති අජ්ජාචාර යන මෙහි විමති ඇත්තහුගේ සීලය වේමතික සීලයයි. මස් ලැබ මේ වැළඳිය යුතුද නොවැළඳිය යුතුදයි යන සැකය වස්තු විමතියයි. විමතිය කියලා කියන්නේ සැකය වගේ අදහසක් එතන තියෙන්නේ. තමා පැමිණියවත කිමැයි උපදනා සැකය ආපත්‍ති විමතියයි.
ඇවතට පැමිණියෙම්ද නොපැමිණියෙම්දයි වන සැකය අජ්ජාචාර විමතියයි. වේමතිකයෙහි විනයදරයන් හා විචාරා විමතිය දුරු කර ගත යුතුය. එතකොට ඒ වගේ මේ විමති වලට පැමිණි අය මේ විනයදර ස්වාමීන් වහන්සේලාගෙන් විමසලා විමතිය දුරු කර ගන්න කියලා කියනවා. එවිට ඔහුට සැප පිණිස එය වෙයි. ඊළඟට සේක සීල නම් චතුර්විධ ආර්ය මාර්ගයන් හා ත්‍රිවිධ ශ්‍රාමණ්‍ය ඵලයන් හා යෙදුණු විරති චේතනා ආදියයි. එතකොට චතුර්විධ ආර්ය මාර්ගයන් කිව්වේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගයන්. ත්‍රිවිධ සාමාන්‍ය ඵල කියලා කිව්වේ යට මාර්ග ඵල තුන සෝවාන් සකදාගාමි අනාගාමි හා යෙදුණු විරති චේතනාදියට කියනවා සේක සීලය කියලා. අසේක සීලය නම් රහතන් වහන්සේගේ ඵල චිත්තයන් හා යෙදුණු විරති චේතනාදියයි. නේවසේක නාසේකා සීල නම් පෘථග්ජනයන්ගේ සීලය. යම් අඥානෙක් දුස්සීලයන් සේවනය කරනුයේ සිල්වතුන් සේවනය නොකරේද වරදෙහි දොස් නොදක්නේ වැරදි අදහස් බහුල කොට ඇත්තේද ඉන්ද්‍රිය සංවරයක් නැත්තේ නොහික්මුනේද ඔහුගේ සීලය හාන භාගිය නම් වේ. පිරිහීම් කොට සිටි සීලයයි කීසේය. හාන භාගිය කියලා කියන්නේ පිරිහෙන පැත්තට. අපායට දුකට දුර්ගතියට යන පැත්ත තමයි හාන භාග්‍ය කියලා කියන්නේ. පිරිහෙන පැත්තට. යමෙක් තමා සමාදන් වූ සීල සම්පත්තියෙන් තුටු පහට වූයේ කර්මස්ථානානුයෝගයෙහි චින්තා මාත්‍රයකුත් නොඋපදවාද එසේ තමන් සමාදන් වූ සීල මාත්‍රයෙන් සතුටුව මත්ෙහි විශේෂ අධිගමනයක් පිණිස වීරිය නොකරන්න ඔහුගේ සීලය තිතිභාගීය. ඒ කියන්නේ සිල් අරගෙන සීල සම්පත්තියෙන් ඉඳලා ඒකෙන් සන්තෝෂ වෙලා ඒ කිසිම මේ උනන්දුවක් දක්වන්නේ නැහැ මේ සීලෙන් අධිගමයක් ලබන්න මේ සීලෙන් ඉහළට ප්‍රයෝජන ගන්න. ඊට පස්සේ සමාධියෙන් පස්සේ ප්‍රඥාව ලබන මාර්ගයට යන්නයි සීලය රකින්නේ. නමුත් එහෙම නොකර සීලෙන් සතුටු වෙවි ඉන්නවා සිල්වතෙක් කියලා. එතකොට තිතිභාගීය. එතන නැවතිලාම තියෙනවා. පිරිහීමකුත් නැහැ වැඩිමකුත් නැහැ. පිරිහීම වැඩිම දෙකට නොවැටි සිටි සීලය. යමෙක් සීල සම්පන්නව සමාධිය පිණිස වීරිය කෙරේද ඔහුගේ සීලය විශේෂ භාගීය නම් වේ. හොඳට සීල සම්පන්නව සමාධිය පිණිස වීරිය කරන කෙනාගේ සීලය විශේෂ භාගීය කියලා කියනවා. යමෙක් සීල මාත්‍රයෙන් සතුටට නොපැමිණ විදර්ශනාවෙහි යෙදුනේ වේද ඔහුගේ සීලය නිබ්බේද භාගීය නම් වේ. මේ හතර ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට භික්ෂූන් උදෙසා පනවන ලද ශික්ෂාපද හා භික්ෂුණීන් උදෙසා පැනවූ ශික්ෂාපද අතුරෙහි භික්ෂූන්ටද සාධාරණසේ පැනවූ ශික්ෂාපද භික්ෂු සීල. භික්ෂුණීන් උදෙසා පනවන ලද ශික්ෂාපද හා භික්ෂූන් උදෙසා පැනවූ ශික්ෂාපද අතුරෙහි භික්ෂුණීන්ට සාධාරණසේ පැනවූ ශික්ෂාපද භික්ඛුණී සීල. සාමණේර සාමණේරීන්ගේ දස සීලය අනුපසම්පන්න සීලය. උපාසක උපාසිකාවන්ට නිත්‍ය වශයෙන් පැනවූ සිකපද හා උත්සාහ ඇතිව රැකිය යුතුයි පැනවූ දස සිකපද හා උපෝසත අංග වශයෙන් වදාළ සිකපදාට ගහට්ට දස සීල නම් වේ. ගහට්ට සීල නම් වේ. එතකොට මෙතන පොඩි පොඩි කතා තියෙනවා. අපි ඒ ටික පහු කරලා යමු. මෙතන තියෙනවා අපිට ඉගෙන ගන්න ඒවා වගේක්. දැන් සප්ත සෛක්ෂයන්ගේ සීලය දිට්ඨි වශයෙන් අල්ලා නොගත් බැවින් අපරාමට්ට පාරිශුද්ධ සීලයයි කියනු ලැබේ. තවද පෘථග්ජනයන්ගේ හෝ භව වශයෙන් අල්ලා නොගත් සීලය. භව රාගෙන් අපි දිව්‍ය ලෝකේ යන්න ඕන කියලා ගන්න නැති සීලය අපරාමට්ට පාරිශුද්ධ සීලයයි කියලා කියනවා. අර කුටුම්බිය තිස්ස පුත්ත ස්තවිරයන්ගේ සීලය මෙනි. උන්වහන්සේගේ අර මරණයට මේ රහත් නොවි මැරෙන්න බෑ කියලා අර හොරෙක් ඇවිල්ලා මරන්න හදනකොට දෙපා බිඳගෙන භාවනා කරලා රහත් වුණු ඒ ස්වාමීන් වහන්සේ වගේ කියලා. ඊළඟට අපි ඒ ටිකත්
කියව ගන්න මේ කතා ටික අත්හැරලා කියමු. හිරියොතප්පාදී වූ යම් කුසල චිත්තෝත්පාදයකින් ප්‍රාණඝාතයාගේ ප්‍රහාණය වේද. ලැජ්ජ බය. ඒ ප්‍රාණඝාත ප්‍රහාණය පහාන සීලය. අදින්නාදානයේහිද ක්‍රමය මෙසේය. මෙයින් පෙනෙනුවේ ප්‍රාණඝාතාදීන්ගේ අනුපාද මාත්‍රෙමුත් ප්‍රහාණයයි ගත යුතු අනිත් ධර්මයක් නැති බවය. ප්‍රහාණය කියලා ගන්නේ ප්‍රාණඝාතාදීන්ගෙන් වැළකීම. වෙන ධර්මයක් නැහැ කියනවා. ප්‍රාණඝාතීන්ගේ ප්‍රහාණය ඒ කුසල ධර්මයන්ට පිහිටවන හේයින් කුසල් දහම් දරා ගැනීමෙක් වේද පරපණ නැසුම් ඈ නොකිරීම චිත්ත කම්පනය නොකරන හේයින් සිත් නොසැලීමට කරුණ වේද එහෙයින් යට කියූ උපදාරණ සමාදාන යන සීලනාර්ථයෙන් පහාන සීලයයි කියනු ලැබේ. පරපණ නැසුම් ඈ වරදින් වැළකී සිටීම වේරමණී සීල නම් වේ. වේරමණී සංවරයන් හා යෙදුණු චේතනාව චේතනා සීලය නම් වේ. එතකොට අපි මේ පස්වෙනි එක කියන්නේ පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන එකට යන්නේ. මෙය ප්‍රාණඝාතාදියට ප්‍රතිපක්ෂ භාවයෙන් වන්නේ. ප්‍රාණඝාතාදියෙන් සංවර වීම සංවර සීලය. ප්‍රාණඝාතාදියෙන් වැළැක්ම පිණිස පැන වූ සිකපද නොබිඳ පවත්වාලීම අවිතික්කම සීලයි. ඒ සිකපද නොඉක්මවා රැකීමයි කීසේය. ඊට පස්සේ මෙතන තියෙනවා දස අකුසල් වලින් වැළකෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මේ ආපත්‍ය පිළිබඳව විස්තරයක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු සීලයෙන් සීල විපත්තියෙන් සීලෙහි පිරිසිදු බව වනුයේ සීල විපත්තියෙහි දොස් දැක්මෙන් හා සීල සම්පත්තියෙහි අනුසස් දැක්මෙන්. දුස්සීලයා ප්‍රමාද හේතුවෙන් භෝගහානියට පැමිණේ. ඔහුගේ අපකීර්තිය දසත පැතිරේ. පිරිස් කරා පැමිණීමෙහි අපොහසත්යි. ඇයි බොරුකාරයෙක් කපටියෙක් ඒ වගේ කියලා මේ නිඳා කරනවනේ මිනිස්සු පිළිගන්නේ නැහැනේ. එතකොට පිරිසක් ඉදිරියට එන්න කැමති මේ හැකියාවක් නැහැ අකුසල් කරන කෙනෙකුට. සීලේ නැති කෙනෙකුට. ඉදිරියට ඊමෙහි මැලිකම් දක්වයි. මුළු ගැන්වීමෙහි කැමැත්ත හඟවයි. බලවත් මුලාවෙන් කලුරිය කෙරෙයි මරණින් පසු අපායෙහි උපදී. ඔන්න දැන් ඊළඟට බලමු අපි සිල්වතාගේ තියෙන ආනිසංස. සිල්වතෙක් ලබන ආනිසංස. නෑ තවදුරටත් කියනවා දුස්සීලයා ගැන. දුස්සීලයා තම දුසිල් බව හේතු කොට දෙව් මිනිසුන්ට අප්‍රිය වේ. අප්‍රිය බැවින් අවවාද නොකට යුත්තේ වේ. සිල් නැත්තන්ටද අවමන් කිරීමෙහිලා දුක් ඇත්තේ වේ. සිල් ඇත්තන්ට පැසසීමේලා විපිලිසර වේ. සිල්වතුන්ගේ ගුණ කියන්න කැමති නෑ. හන රෙද්දක්සේ ගුණෙන් හා සිරුරෙන් නපුරු පැහැ ඇත්තේ වේ. දිට්ඨානු ගතියට පැමිණෙන්නවුන්ට අපාදුක් එළවන බැවින් නපුරු පහස් ඇත්තේ වේ. ඒක අපි පස්සේ කතා කරමු. ඒක මට තේරුම් ගන්න අමාරු කොටසක්. දිට්ඨානු ගතියට පැමිණෙවුන් අපායට. සමහර විට දිට්ඨානු ගතියට. ඒක අපි ජයන්ත මහත්තයාගෙන් අහලා බලමු. නපුරු පහස් ඇත්තේ වේ. දීමෙන් පලක් නොවන බැවින් නොවටින්නේ වේ. දන් දෙන්නේ නැහැ. අවුරුදු ගණන් ඉක්මුණු අසූචි වලක්සේ පිරිසිදු කරනු නොහැක්කේ වේ. සොහොන් පෙනෙල්ලක්සේ වැඩකට නැත්තේ වේ. මමත් ගවයෙක්මි ගොනුන් මැද හැසිරෙන කොටලුවකුසේ මමත් මහණෙක්මි මහණුන් මැද හැසිරෙතත් මහණෙක් නම් නොවේ. මලමිනියක්සේ සංවාසයට නොසුදුසු වේ. උගත්තේද සබ්‍රහ්මචාරීන් විසින් නොපිදිය යුතුය. රූප දැකීමෙහි දැස් නැත්තෙකුසේ විශේෂ අධිගමනයෙහි නොසුදුසු වේ. රජයෙහි රොඩී කොල්ලකුසේ සද්ධර්මයෙහි ආසා නැත්තේ වේ. මේ ඈලෙසින් සීල විපත්තියෙහි උදෝෂයත් මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සීල සම්පත්තියේ ආනිසංසත් දත යුතුය. තවද සීල සම්පත්තියෙහිලා මෙයද දැක්ක යුතුය. හිරු අඳුර කරා නොයන්නාසේ පිරිසිදු සිල් ඇති මහණුන්ගේ ළඟට ආත්මානුවාදාදී බය ඇතුල් නොවේ.
එතන ගාථා කීපයක් තියෙනවා. වෙලාව අනුව අපි ඒ ටික පහු කරගෙන යමු. එතකොට මේ කීයේ ආගමෙහි එන සිල් පිළිබඳ ඉතා කෙටි විස්තරයකි. අති විස්තර කතා කැමැත්තන් විසින් අන් පොතපත බැලිය යුතුය කියලා කියනවා. එතකොට උතුම් වූ සිල් සුවඳ දෙව් මිනිසුන් අතර පැතිර යන බව පිණ්ඩපාත දානයම නිදසුන් කොට දැක්විය හැක කියලා තියෙනවා. චක්කුපාල ස්තවිරයන්ගේ සිල් තෙදින් සක්‍ර දේවේන්ද්‍රයාගේ පඬු පුල් සලස්න උණු වී ගියේ. සරණ ස්තවිරයන් වහන්සේගේ මෑණියන් සමාදන් වූ සීලය දෙවියන් අතර පැතිර ගියේ කියලා ධර්මදේශනාව අවසානයේ බොහෝ දිනෙක සෝවාන් ආදී ඵලයට පැමිණුණා කියලා කියනවා. මේ සීලේ වැදගත් කොටස් තියෙන නිසා විශේෂයෙන් සීලය මේ ආදීනවාදියත් අනිත් එක අර අඛණ්ඩ අච්චිද්‍ර වශයෙන් ඒ පෙන්ලා දීලා තියෙනවා. ඒ ආකාරයට රකින්න සීලය තමයි විසුද්ධ සීලයක් විදිහට සලකන්නේ. ඒ ටික කියන්න තමයි විශේෂයෙන් හිතුවේ. වෙලාව අනුව ඊට වඩා විස්තර කරන්න බෑ. ජයන්ත මහත්තයා ඔබතුමාට යොමු වෙනවා. හොඳයි සාදු බොහොම හොඳයි. අපිට ගොඩාක් කරුණු මෙතනදී මතු වුණා. ඉතින් මම හිතනවා තමන් නැවත කියවා ගැනීමෙන් තමයි ඒකේ තියෙන සම්පූර්ණ තේරුම් ගන්න පුළුවන් ඉන්නේ වගේ නොදන්න තැන් තව පැහැදිලි කරමින්. ඔව් දිට්ඨිගත සීලය කියලා කියන්නේ හුඟක් වෙලාවට මට තේරෙන විදිහට අර අපි කියන්නේ සීල පෘත රකින්නයි කියලා. ඒ කියන්නේ මේ වගේ සීලයක් රැක්කොත් මට විමුක්තිය ලැබෙනවයි කියලා වැරදි විදිහට සිල් රැකීමක් තියෙනවා. ඒක ඉතින් අපේ බුදුදහමේ පනවන සීලය නෙවෙයි. නමුත් දෘෂ්ටි වශයෙන් ගත්ත සීලයක් තියෙනවා. ඒ කියන්නේ දවස්වල තිබුණනේ අත්තිකිලමතාන යෝගයේ පැත්ත බලනකොටත් ඒ ගොඩාක් සිල් රැක්කේ ගොඩක් අය. සීලයක් කියලා හිතාගෙන තමයි ඒක රැක්කේ. ඉතින් ඒකෙන් ඇත්තටම අත්තිකිලමතාන යෝගයට කියන එකත් දෘෂ්ටියක් නිසා ඒකෙන් අනිසි ප්‍රතිඵල තමයි ලැබෙන්නේ කියන එක තමයි එතන පැහැදිලි කරලා තියෙන්නේ. කියලා හිතෙන්නේ. කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සරණයි මේ ශ්‍රීමති මහත්මිය එකක් මට හිතුනේ අර අන්තිම කොටස ඔයා කියනකොට අමාරුයි කියලා එහෙම කෙනෙක් දසවස්තුක විද්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙකුට කියලා තමයි මට හිතුනේ. තවත් ප්‍රශ්නයක් ආවා අර සිල්පද ගැන කියනකොට දැන් පාණාතිපාත අප්‍රාණ සීලයකි චේතනා සීලයකි සංවර සීලයකි එතන අවීතික්කම කියන වචන අවීතික්කම සීලයක කිව්ව එකකින් ඒ වචනේ පොඩ්ඩක් තේරලා දෙන්න මට කොහොමද? අවීතික්කම සීලය කියලා කරා අවීතික්කම සීලය ප්‍රාණඝාතාදීන් වැළැක්වීම පිණිස පැන වූ සිකපද නොබිඳ පවත්වාලීම අවීතික්කම සීලය. විතික්‍රමණය කියලා කියන්නේ අර විතික්‍රමණ කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් නැගිටලා ඇවිල්ලා ගහන්න බනින්න මේ යන එකනේ ක්‍රියාවට නගන එකනේ. එතකොට දැන් ප්‍රාණඝාතාදීන් වැළැක්වීම පිණිස පැන වූ සිකපද නොබිඳ පවත්වාලීම. ශික්ෂාපද කැඩුවොත්නේ ඒ වගේ වට යන්නේ. දැන් කෙනෙක් බැන්නොත් බැනගෙන යන්නේ. එතකොට විතික්‍රමණය වෙන්නේ. ඒ වගේ එහෙම නොකර සංවර වීම ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ එතකොට අතන මේ පළවෙනි එකේ කියන සංවර සීලයයි චේතනා සීලයයි මේ ප්‍රහාණ සීලයයි චේතනා සීලයයි සංවර සීලයයි කියන තුනම එකතු කළා වගේ තමයි අවීතික්කම කියන්නේ නේද? එතකොට ඒ තුනම වේරමණී සීලෙත් තියෙනවා. වේරමණී සීලය. ඔව් වේරමණී එකයි ඒ හතරම රැකෙනවා කියන එක තමයි අවීතික්කම කියන එකෙන් වගේ අදහස් වෙන්නේ කියලා ගත්තාම හරිද ශ්‍රීමති මහත්මිය? ඒ හතරින්ම කියන දේ රැකෙනවා කියන එක රකින්නවා කියන එක දැන් වීතික්කම කියන්නේ කෙලස් නැගිටලා එන එක අයන්න දැම්මම මේක නෙමෙයි කියන හින්දා අර ඔක්කොම පොදුවේ කියන වචනයක්ද පොදුවේ කියන වචනයක්ද කියලා තමයි මට හිතෙන්නේ. මට හිතෙන්නේ ඒක දිගටම පවත්වාගෙන යෑමට. චුට්ටක්වත් මැද්දේදී කැඩෙන්නේ නැහැ කියන එක. අනිත් අර තමයි නොබිඳ පැවැත්වීම කියන එක තමයි අවීතික්කම සීලය කියන්නේ. බොහොම පිං ඒ මහත්මියටත් මම දන්නේ කවුද කියලා. බොහොම පිං.
ඒ කියන්නේ දැන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම වේරමණී. ඊළඟට වේරමණී කියන ඒ සංවරය සමග යෙදුණු චේතනාව චේතනා සීලය. ඊළඟට ප්‍රාණඝාත ආදියට ප්‍රතිපක්ෂ සංවර වීම සංවර සීලය. ප්‍රාණඝාත ආදියෙන් වැළැක්වීම පිණිස පැනවූ සිකපද කවදාවත් කඩන්න නැතුව පවත්වාගෙන යන එක අවිතික්කම සීලය. පොඩි වෙනසක් තියෙන අවස්ථාව අනුව දක්වලා තියෙනවා මට හිතෙන්නේ. ඒකත් අර මේ අපි අටසිල් සමාදන් වෙනකොට කියන අකණ්ඩ අසබල අජ්ජිද්‍ර අකල්මාස බුජිස්ස ඒ ටික මෙතන තිබුණා. ඒ ටික මෙතන තියෙන මේ තියෙන අපරාමට්ට සමාධි සංවර්ධනයක කියන එකත් සම්බන්ධයි. ඒ ටික ඔක්කොම කියනවා නම් ඒක අවිතික්‍රම සීලයක් කියලා ගන්න පුළුවන්. ඔව් ඒ අටම තියෙනවා නම් අටක්නේ. අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුජිස්ස විඤ්ඤුපසත්ත අපරාමට්ට සමාධි සම්මත්තනි. ඔව්. ඒ අටම ඒක මේකේ තියෙනවා. ඒක තනින් තන තියෙන්නේ. මේ තියෙන මෙතන මේ ඒ අපි කිව්වේ මේ හොඳ පැත්ත මේකේ තියෙන මේ චිද්‍ර ඛණ්ඩ චිද්‍ර කියලා මේ විදිහට තියෙනවා. ඒක තමයි ඒකේ අනිත් පැත්ත. ඒක තියෙන්නේ නෑ අනිකක් තියෙනවා. හරි පැත්තක් තියෙනවා. හරි පැත්තයි වැරදි පැත්තයි දෙකම තිබුණා. ඒක තමයි. දෙකම තියෙනවා. ඔව් ඒක තමයි විතරම විස්තර කරන්න වෙලාමදි නිසා ඉක්මනින් ගියේ. මේ නෑ හැබැයි කොටස හරි වැදගත්. මොකද අපි සාමාන්‍ය සම්මාසිකම සිල් ගන්න පිරිසක් වශයෙන් ඉතින් බොහොම වැදගත් බොහොම පිං ශ්‍රීමති මහත්මිය. ඒ කියන්නේ සීලයක පිහිටලා මේ ගමන යන්න ඕනේ. සීලය කියන පොළවේ ඉඳලා ඕනේ යන්න. සීලය නැත්නම් ඉදිරි ගමනක් නෑ කියලා මේක තිබුණේ. ඔව්. නෑ හොඳයි. ගොඩක් හොඳයි. ඒ ගැන ඒ ටික මට හරි ඉන්ටරෙස්ටිං වගේ බොහොම පිං. බොහොම පිං. ඇත්තටම මේ සුගතියක ප්‍රතිසන්දිය ලබන්න නම් ලැබෙන මූලිකම දේ තමයි සීලය කියන එක. සීලෙන් තමයි සීලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ප්‍රතිසන්දිය. දිව්‍ය ලෝක සුගතිවල ප්‍රතිසන්දිය ලබන්නෙම සීලේ නිසා. ඒ කියන්නේ ඒ සීලේ නැතුව සමාධියකින් බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිය උනත් ලබන්න බෑනේ. කියන්නේ ඒ සීලය සමාධි සංවත්තනික වුණොත් තමයි ඒ සමාධිය ලබන්න පුළුවන්. සමත වශයෙන් හෝ ඒ නිසා තමයි සීලේ ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඒ සීලය වඩන තරමට කාම සුගති ආදී වශයෙන් ඒ සුගති වලත් ඊට පස්සේ ඒක සමාධි සංවත්තනික වුණාම ඒ සමාධිය නිසා බ්‍රහ්ම ලෝකාදීහි ප්‍රතිසන්දි ලැබීමටත් ඒ සීලයම උපකාර වෙනවා. තවදුරටත් සමාධි වශයෙන් වර්ධනය කිරීම නිසා. හොඳයි මං හිතන්නේ අපිට කාල වේලා ඒ වගේම ජයන්ත මහත්තයා දැන් අර අත විනීත ප්‍රතිපදාවේ සීල විසුද්ධිය, ditthi විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය විදිහටනේ යන්නේ විසුද්ධි හත. ඔව්. සීලෙන්මයි පටන් ගන්න. සීලේ තියෙන කෙනෙක් තමයි ඊළඟට චිත්ත විසුද්ධියට යන්නේ. සීලෙන් භාවනා කරනවා ඊට පස්සේ ditthi විසුද්ධිය, නාම රූප පරිච්ඡේද ආදී වශයෙන් විදර්ශනාවට යන්නේ ওই පිළිවෙලටනේ. ඔව් ඒ වගේම අර කියනනේ මේ ගැටලිහන්නේ කොහොමද කියන අහන තැනක් කියන්නේ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ. ඔව්. සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ඔව්. ඒ වගේ කියනකොට සීලය මුල් කරගෙන තමයි කියලා තියෙන්නේ. ඉතින් සමහර විට අපිට ඇහෙන දේවල් තියෙනවා මේ කාලේ සීලය අවශ්‍ය නැහැයි කියන විදිහේ කතාත් ඇහෙනවා. නමුත් බුද්ධ දේශනාවට අනුව ශීලය කියන එක ඇත්තටම පිහිටිය යුතුමයි. සීල සමාධි ප්‍රඥානේ අපේ ප්‍රතිපදාව නේද? ඔව්. කියන්නේ සීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි නැතුව ඊට එහාට කොහොමත් යන්න බෑනේ විසුද්ධිය. ඔව්. තවත් අදහස්සෝ ප්‍රශ්න තියෙනවද? ඇත්තටම සීලය කිව්වහම සමහර වෙලාවට අපි හිතනවා ඒක පොඩි දෙයක් කියලා. දැන් මේකේ ශ්‍රීමති මහත්මිය ඉතා ලස්සනට පැහැදලා දෙනකොට කොයිතරම් ගැඹුරුද සීලය කියන එක රකින්න එක කියලා හිතනවානේ. මට හිතුනේ එහෙමයි. දැන් අර ප්‍රාණඝාතය වුණත් අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. නමුත් සමහර වෙලාවට නොදැනුවත්ම එහෙමත් චූටි සතෙක් එහෙම මැරෙන්නත් පුළුවන්. එහෙම හිතනකොට ඉතින් සීලය තියා ගැනීම ඊටම ලේසි දෙයක් නෙමෙයි. එහෙම මට දැනෙන්නේ. ඒ කියන්නේ සතියෙන් ඉන්නෝනේ කියන්නේ ඒක හැමතිස්සෙම සතියෙන් ඉන්න. විශේෂයෙන් බොරු කියවෙනවා. හදිසිය කතා කරගෙන යනකොට යම්කිසි අකමැති දෙයක් නොකිය ඉන්න.
ඒ වගේ වෙලාවල ඊළඟට අපේ අතින් ගොඩක් වෙලාවට සම්ප්‍රප්පලාප ආදියත් කියවෙනවා. ඉතින් ඒක නිසා ඒක තමයි ඇත්තටම මේ සීලය කියන එක හුඟක් සතියෙන් යුක්තව කරගන්න ඕන එකක් වගේ තේරෙනවා. ඒවට නම් ගොඩක් හොඳයි හුදකලාවේ ඉන්න එක ඇත්තම කියනවා. ඒ හුදකලා ඉන්නකොට ගොඩක් ඒවා කෙරෙන්නේ නැහැ ඇත්තට. හ්ම්. හොඳයි. එහෙමනම් අපි කාල වේලාව බලලා අද දවසේ වැඩසටහන නිමා කරමු. අපි හෙට දවසේ ප ဋ ාණ සජ්ජායනයට එකතු වෙමු. එහෙමනම් මම මේ වැඩසටහන නිමා කිරීමට ගෞරවයෙන් නැවතවරක් යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට. ශ්‍රීමති මහත්මිය අද දවසේ වැඩසටහන අපි සුපුරුදු පරිදි නිමා කරමු. තෙරුවන් සරණයි. අද දවසේත් අපි සුපුරුදු ලෙස මෙම වැඩසටහන නිර්මාණය කිරීමට උපකාර වුණු ග්‍රන්ථ රත්නයන් ඇසුරු කරමින් වැඩසටහන ඉදිරිපත් කළේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාට පින් දීලා දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. පළමු කොටම අපිට මේ බුද්ධානුස්සති භාවනාවට අදාළ බොහෝ කරුණු ලබා ගත්තේ අතිපූජනීය නා වූ හරිධම්ම ස්වාමීන් වහන්සේ රචනා කර අතිපූජනීය රේරුකාණේ චන්දිමල් ස්වාමීන් වහන්සේ රචනා කළ ග්‍රන්ථ රත්නයන් ආශ්‍රිතව. එම නිසා අතිපූජනීය නා වූ හරිධම්ම ස්වාමීන් වහන්සේට අපි ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයට සුව පහසුවෙන්ම ලෞතර බුද්ධත්වයට පත් වෙන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සිත්සේ පාරමී පුරා ගන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ පතන්නා අවබෝධයකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සිත්සේ පාරමී පුරාගෙන සුව පහසුවෙන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලුම ආර්ය බ්‍රහ්ම රාජීන් වහන්සේලාට ආර්ය දිව්‍ය රාජීන් වහන්සේලාට පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. පරලෝසපත් ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අපට මේ වැඩසටහන සම්බන්ධීකරණය කරමින් වැඩසටහන ඉදිරිපත් කළ ජයන්ත රත්නායක මහත්මයාට තාක්ෂණික වශයෙන් අපට පහසුකම් සලසා දුන්නා වූ තුසිත රාජපක්ෂ මහත්මයාට මේ වැඩසටහන් සම්පාදනය කිරීමට මුල් අවදියේ සිට උපකාර කර ඕෂධි රත්නසේකර මහත්මියටත් ලක්ෂ්මී කුමුදුනි ලියනගේ මහත්මියටත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සෑම සියලුම දෙනාටම පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සිත්සේ පාරමී පුරාගෙන තම චිත්ත සංතානයන්හි ගුණ දහම් දියුණු කර ගන්නටත් මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම සම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර මිත්‍රයන් ඔබ සැමටත් ඔබ අප සෑම සියලුම දෙනාගේම
ගුරුතුමන් වහන්සේලාට, කලන මිත්‍රයන්ට, පවුලේ ඥාති මිත්‍රාදීන්ට, පරලෝ සැපත් ගුරුතුමන් ඇතුළු ඥාති මිත්‍රාදී සැමටත් මේ සියලු කුසල් එකසේම අනුමෝදන් වේ කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු කුසල් බලයෙන් ඔබ අප සෑම සියලුම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබමින් ජීවත් වෙන මොහොතක් පාසා කුසල දහම් දියුණු කරගෙන දහමටම යොමු වෙමින් දහම් මගේ යන්නට හැකි වේවා, හේතු වේවා, වාසනාව වේවා. ඒ සඳහා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ භාවය ලැබේවා. ප්‍රඥාව නිරතුරුවම වැඩේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා, වාසනාව වේවා. පරලෝ සැපත් යම්තා ගුරුතුමන් ඥාති මිත්‍රාදී සැමටත් සුගති වලින් සුගති වලටමපත් වෙන්නට හේතු වේවා, වාසනාව වේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි.